समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्घमोक्कदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् कारुणिक श्रद्धाकामी पिंगुतुनि අද සන්ධ්‍යායාමයේ අපේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් වූ ශ්‍රී සද්ධර්මයට ටික වේලාවක් අහුම්කම් දෙන්නටයි. අද මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරන අපේ සදහැවත් පිරිස ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. ඒ පින්වත් පිරිස විශේෂයෙන්ම දර්ශනී නෝනා මහත්මිනිය, ඒ වගේම ඩෙෂාන් මහත්මයා, ඒ වගේම සුවින්‍යා සචේන් සවේත්‍යා කියන දියණිවරු දෙපළ, පියුමාලි ලසිත් සහ දිල්සඳි දියසඳි කියන දියණිවරු. පින්කමේ අරමුණු වන්නේ දර්ශනී සහ පියුමාලි යන දෙදෙනාගේ ආදරණීය අම්මා මල්ලිකාද අල්විස් මහත්මිනියටත් පියාණන් විල්ප්‍රඩ් රුබේරු මහත්මාණන්ගේ 50 වන විවාහ සංවත්සරය ජූලි මාසේ 28 වෙනිදාට යෙදිලා තිබෙනවා. ඒ නිමිති කරගෙන තමයි අද ධර්මානුශාසනාව දියණිවරු දෙපළත් පවුලට එකතු වුණු බෑනවරු සහ මිනිබිරියන් එකතු වෙලා සිද්ධ කරන්නේ. ඒ වගේම අපටත් ලෝකවාසී සියලුම දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් ආශිර්වාද කරමින් විශේෂයෙන්ම සියලු දෙනා නමින් මිය ගියපු ඒ පවුල්වල ඥාතීන්ට වගේම ඔබ නමින් මිය ගියපු ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් කරමින් තමයි මේ උතුම් පින්කම මේ විදියට සිද්ධ කරන්නේ. ඉතින් පින්වතුනි, අද ධර්මානුශාසනාව එයත් ඊටාම ශ්‍රද්ධාවෙන් අපිට කතා කරලා කාලයකට කලින් මේ දිනය බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව වෙන් කරගත්තේ. බොහොම ගෞරවයෙන් ආරාධනා කටයුතු සිද්ධ කළා. ආරිනිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාට ඒ උතුම් වූ පැවිදි ජීවිතය පුහුණු වෙමින් ඉන්න ස්වාමීන් වහන්සේලාට අම්මට තාත්තට ආශිර්වාද කරලා ඒ දානමාන සකසා ගන්නට අවශ්‍ය කරන පහසු කනුත් ඒ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් සම්පාදනය කරා. අද අපි මේ දේශනාවේදී ඒ අම්මා තාත්තට ආශිර්වාද කරමින් ඒ දෙදෙනාගේ එක්ව ගත කරපු 50 වසරක ජීවිතයට සෙත්පතමින් ඒ දෙපළ කැමැති තාක්කල් නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වෙන්න තමන්ගේ ජීවිතයේ සියලු ආධ්‍යාත්මික ලෞකික ලෝකෝත්තර අරමුණු සපුරා ගන්නට ඒ දෙපළට මේ දේශනාවේ ආනිසංස ආශිර්වාදයක්ම වේවා කියන උදාර සිත ඇතිව තමයි අද මේ දේශනාව කරන්නේ. අදත් අපේ අවධානය යොමු වෙනවා බුද්ධ නීති සංග්‍රහය කියන උතුම් ධර්ම ග්‍රන්ථය තුල සඳහන් වෙන තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් වටිනා ධර්ම කාරුණු කීපයක් අදත් සාකච්ඡාවට ලක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යම් කිසි තැනක ආධිපත්‍ය හොබවන කෙනෙක්, අපි කියමුකෝ ගෙදරක ගෘහයක ආධිපත්‍ය හොබවනවනේ, අධිපති බව හොබවනවනේ අම්මයි තාත්තයි.
අන්නේ දෙදෙනා. ඒ දෙදෙනාම සමහර විට ආයතනයක ආධිපත්‍ය හොබවන්න පුළුවන්. ආයතන ප්‍රධානීන් ලෙස කටයුතු කරන්න පුළුවන්. එතකොට අන්න ඒ අය මේ සියලුම දෙනානේ සියලුම ආධිපත්‍ය හොබවන සියලු දෙනාටම මේ දේශනාවෙන් යම්කිසි ආකාරයකට ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් පන්සලක නම් ලොකු සාහිණහංශ කෙනෙක් නේ කම්පැනියක ප්‍රධානියෙක් මේ ආදී වශයෙන් ගත්තහම ඕනම තැනක ප්‍රධානත්වය අරගෙන ආධිපත්‍ය හොබවන කෙනෙකුට අවශ්‍ය කරන වටින ධර්ම උපදේශයන් කීපයක් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේදී දේශනා කරන්නේ. තින් අතිපූජනීය රේරුකාණි චන්දවිමල මහා ස්වාමින් වහන්සේ අපට ඊටාම අනුකම්පාවෙන් බුද්ධ නීති සංග්‍රහය කියන ධර්ම ග්‍රන්ථය තුලදී මේ දහම් කරුණු පෙන්වලා දීලා තිබෙනවා එක්තැන් කරලා. අපි බලමු භාග්‍යවතුන් වහන්සේගේ මඟ පෙන්වීම. අනුන්ගේ දෝෂය නොදැක කුඩා ඌද මහත් ඌද සියලු වරද තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කර නොගෙන රජතෙමේ පරහට දඬුවම් නොපනවන්නේය. ඒ කියන්නේ මොකක්ද? රජ කියලා කිව්වේ එතන පාලකයා කියන අර්ථයෙන්නේ. යම් කිසි තැනක නායකයා පාලකයා කවුරු හරි කියපු පමණින් තීරණ ගන්න කෙනෙකු බවට පත් වෙන්නේ නැහැ කියන එක තමයි එහිදී පෙන්වා දෙන මූලිකම උපදේශනය. දැන් අම්මා කෙනෙක් වුණත් තාත්තා කෙනෙක් වුණත් දරුවෙක් ගැන නේ තීරණයක් ගන්නකොට එයාට දඬුවම් කරන්නට හෝ එයාව ඉහළට ඔසවා තබන්නට හෝ එයාට යම්කිසි ආකාරයකට ලැබෙන්නට තියෙන දේවල් නවතා දමන්නට හෝ මොකක් හෝ දෙයකට දරුවෙක් ගැන තීරණයක් ගන්නව නම් ගෘහ ප්‍රධානියෙක් විදියටනේ අන්න එතෙන්දි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එයා තමන් විසින්ම ඒ අදාළ පුද්ගලයා පිළිබඳව අදාළ තැනැත්තා පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගෙන තමන් විසින්ම ඒක අනුන් කියන නිසා නෙමෙයි තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන තමයි තීරණ ගන්න ඕන කියලා. විශේෂයි ඒක දඬුවම් දෙද්දිනේ විශේෂයි එය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දඬුවම් පමුණුවද්දී ඔබ කාට හරි දඬුවමක් දෙනවා නම් ඒ දඬුවම දෙන්න කලින් ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන ඒ කුඩා උනත් මහත් උනත් ඒ වැරද්ද දැන් ඔබ දඬුවමක් දෙන්න යන්නේ වැරද්දකටනේ ඒක එහෙමම සිද්ධ වෙලාද ඔබට තොරතුරු ආපු විදියටමද ඒ දේ සිද්ධ වෙලා තියෙන්නේ කියන එකනේ ඒක ඊටාම හොඳින් සොයන්ට බලන්ට ඕන දෙයක් ලෙස තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. මොකද බොහෝ වෙලාවල් වල අපි අනිත් අයට දඬුවම් පමුණුවලා ඉවර වෙලා බලන කොටයි අපට තේරෙන්නේ අපි දඬුවම් කරලා තියෙන්නේ වැරදි නිගමන මත පදනම් වෙලා කියලා. වැරදි නිගමන. මොකද සමහර දේවල් ඒ සිද්ධියත් එක්ක අපි කලබලයටපත් වෙනවානේ ආපු ගමන් සමහර දේවල් සමහර ප්‍රවෘත්ති කෙනෙක් අපිට ඇවිල්ලා කියනවා මෙහෙම කිව්වා මෙහෙම කරා එහෙම අපිට කියනවා. එතකොට අපි ඒකත් එක්ක අපි අනිවාර්යෙන්ම අපේ අභ්‍යන්තරය කලබල වෙන්න පටන් ගන්නවා. එක්ක තරහ එනවානේ. මහා ක්‍රෝධයක් එනවා. සමහරලාවට උග්‍ර ද්වේෂයක් තරහා ගන්න බැරි අඟ වෙවුලන ද්වේෂයක් එනවා සමහර කෙනෙකුට. ඉතින් ඒ වගේ සිතුවිල්ලක් ආවම ඒ මත පදනම් වෙලා ෂණයකින් තීරණ ගන්න අය ඉන්නවා. ෂණයකින් තීරණ ගන්න. තාම කලබල වෙලා ඉක්මනට තීරණ ගන්න අය ඉන්නවා. බුදුහාඳුරුවන්ගේ ගැන්වීම ඔබ නායකයෙක් නම් ඔබ යම් කිසි තැනක පාලකයෙක් නම්
ඔබ යම්කිසි තැනක ප්‍රධානියෙක් නම් මොන හේතුවක් නිසාවත් ඒ විදියට තීරණ ගන්න එක්කෙනෙකු බවට ඔබ පත් වෙන්න එපා කියන එක තමයි බුදුහාමුදුරුවන්ගේ ගැන්වීම. මොකද සමහර තීරණ තියෙනවා, සමහර තීන්දුව තියෙනවා අපේ තීන්දුව අරගෙන කෙනෙකුට දඬුවම් කරාට පස්සේ එතනින් එයාගේ ජීවිතේට සිද්ධ වෙන දේ ආපහු පස්සේ අපිට නිවැරදි කරන්න හරි දුෂ්කරයි. දැන් බලන්න මාධ්‍යයක කෙනෙකුගේ නම කියවුනොත් වැරදිකාරයෙක් කියලා. සැකකාරයෙක් කියන එක නෙවෙයි මිනිස්සුන්ට ඇහෙන්නේ නේ. සමහර කෙනෙක් අත්අඩංගුවට ගත්ත ගමන් වරදකරුවෙක් ලෙස තමයි, අපරාධකරුවෙක් ලෙස තමයි ඍජුවම ප්‍රවෘත්තිවල කියවෙන්නේ. එතකොට යාට ලොකු දඬුවමක් එතනම දීලා ඉවරයි අපි. හැබැයි පසුව කරන පරීක්ෂණවලදී එයා අපරාධකරුවෙක් නොවන බවත්, ඒ අපරාධය කරලා තියෙන වෙන කෙනෙක් බවත් එළිදරව් වෙන්න පුළුවන්. එතකොට ඒ තත්ත්වයට එනකොට අර අපරාධයට ගොදුරු වෙච්ච එක්කෙනා වගේම විශාල පීඩාවකට අපරාධයක් නොකර, වැරද්දක් නොකර ඒ වැරද්දට මේ වැරදි කරුවා කියලා චෝදනාවට, නින්දාවට, අපහාසයට ලක් වෙච්ච කෙනත් විශාල පීඩාවකට, විශාල හිංසනයකට ගොදුරු වෙලා ඉවරයි. ඒක ඔය අපිට සාමාන්‍යයෙන් අපිට වෙනකන් ඒක තේරෙන්නේ නැහැ. ගොඩක් මිනිස්සුන්ට එහෙමනේ, Tamanට වෙනකන් ඒක වැරද්දක් කියලා තේරෙන්නේ නැහැ. Tamanට වෙච්ච දවසට තමයි ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ ඇත්ත එහෙම කරන එක වැරදි කියලා. නැත්තම් මිනිස්සු කැමති කවුරු හරි ගැන මොකක් හරි ලොකු ප්‍රවෘත්තියක් දැක්ක ගමන් දඩි පිටි ගාලා Tamanගේ හිතට එන ඔක්කොම ටික කියාගෙන යන්න, චෝදනා කරන්න නේද? දඬුවම් කරන එක ගැන ලොකු කතන්දර කියන්න, ඒ වගේ දේවල් වලට තමයි සාමාන්‍ය මිනිස්සු කැමති. හැබැයි Tamanට වෙච්ච දවසට ඔන්න ඒගොල්ලොම ආපහු වෙන විදියකට කතා කරනවානේ. මෙහෙම අසාධාරණ කරන්න පුළුවන්ද කියලා. මිනිස්සු එහෙම තමයි. මිනිස්සු සාධාරණ නැහැ. මිනිස්සු අසාධාරණයි කොහොමද? Tamanට වෙනකම්ම බහුතරයක් දෙනා හිතන්නේ කලබලයට ඉක්මනටම තීරණ දෙන්න ඕන කියලා. මා ඔබට මෙත් සිතින් කරුණාවෙන් යෝජනා කරනවා, අපේ බුදුහාමුදුරුවෝ ඔබට කියපු ක්‍රමයක් තියෙනවා. ඔබ කාට හරි දඬුවම් දෙන්න හෝ, ඔබ කාට හරි පීඩාවක් කරන්නට හෝ, මොකක් හෝ දෙයකට තීරණයක් ගන්නට යනවා නම් ඒකට අදාළව බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමේ තමයි, එයා පුංචි හෝ ලොකු හෝ ඒක ප්‍රමාණය නෙමෙයි වැදගත්. ඔබ දඬුවමක් දෙන්න යනවනේ. කුඩා වුණත් ඒක මහත් වුණත් ඔබ කවුරු හරි වරදකාරයෙක් විදියට නිගමනය කරලා දඬුවම් දෙන්න කලින් පුළුවන් තරම් කල් අරගෙන ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක එහෙමමද කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව කලබලයට ඇහුණු පමණින්, කවුරු හරි කියූ පමණින් තීරණ ගන්න කෙනෙක් වෙන්න එපා. සමහර විට ඔබේ බිරිඳ ගැන අහන ප්‍රවෘත්තියකින් එහෙම කලබල වෙලා දැඩි දඬුවමක් ඇයට පැමිණෙව්වොත් ඇය අතහැරලා දාන්න. හෝ හිංසා කරන්න. හෝ ඇයගේ ඥාතීන්ට ඇය ගැන කියලා ඇයට අවමන් කරන්න. තමන්ගේ බිරිඳ ගැන අහන තොරතුරකින් ඔබ කලබල වෙලා ෆෝන් අතේ තියෙන නිසා ඉතින් ඔක්කොටම කිය එහෙම දඟලන්න ගියොත් සමහර විට පසුව ඔබ සත්‍ය තොරතුරු ඔබ ගාවට එනකොට ඔබ ඔබේ බිරිඳට ආයේ කාටවත් මූණ දෙන්න බැරි තත්ත්වයටම පත් කරලා තියෙන්න පුළුවන්. ඒක දඬුවම් දෙන්න ඉක්මන් වෙන්න එපා කියලා. සොයා බලන්න කියන්නේ. ඒකමයි ස්වාමි පුරුෂයා ගැනත් නේ.
කවුරු හරි දුරකථන ඇමතුමක් දීලා ගතු කේලමක් කියූ පමණින් මෙතන මෙහෙම ඉන්නවා කියලා දැකලා නේද? මෙහෙම ඉන්නවා කියලා දැකලා මේ විදියට දඬුවම් දෙන්න ඕනෑ කියලා තීරණ අරගෙන කලබල වෙලා ඔබ එහෙම හැසිරෙන කෙනෙකු බවට ඔබ පත් වෙන්න එපා. එහෙම තීරණ ගන්න යන්න එපා. තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන ඔක්කොටම කියන්නයි. කලබල වෙලා ඉක්මනින්ම නීතිය හමුවට යන්නයි නෑ. කල් ගන්න. පුළුවන් තරම් කල් ගන්න. මොකද පේනේවම නෙමෙයි ඇත්ත. ඇහෙනේවම නෙමෙයි ඇත්ත. අපිට එක එක්කෙනා කියන ඒවා ඔක්කොම ඇත්ත වුණා නම් එක එක්කෙනා කියන ඒවා ඇත්ත වුණා නම් ඔක්කොම මේ ලෝකේ හරි අරුම පුදුම තැනක් වෙයි. මතක තියාගන්න. ගොඩක් අය අන් අය ගැන කියන දේවල් එයාලගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් කියන ඒවා නෙමෙයි. හරියට අර බෙලිගෙඩියේ කතාව වගේ තමයි. මම කලින් කියලා දීලා තියෙනුනේ මේ දේශනාවකදී. බෙලිගෙඩියේ කතාව. බෙලිගෙඩියක් වැටුණට පස්සේදී නිදාගෙන ඉන්න හාවෙක් දිව්වේ ලෝකෙ පෙරලෙනවා කියලා. බෙලිගෙඩියක් වේලිච්ච තල්ලත්තක් උඩට වැටෙන හඬට. ගොඩක් අය මේ ලෝකේ තොරතුරු ප්‍රචාරය කරන්නේ ගොඩක් අය අනෙක් අයට ගිහිල්ලා කෙනෙක් ගැන තොරතුරු කියන්නේ ඔන්න ඔය වගේ බෙලිගෙඩියේ කතාව වගේ. ඇහැට දැක්කා වගේ පන පිහිටෝලා හත් පොලේ ගහලා දිවුරලා කියන්නේ නේ. මෙහෙමයි කියලා. හොඳට දන්නවා වගේ නේ. හොඳට දන්නවා වගේ කියනවා. මතක තියාගන්න. ඒ බොහෝ අය සමහරුන්ට කතා කිව්වට එක දවසක්වත් ආශ්‍රය කළා නැහැ. එක දවසක් ආශ්‍රය කළා නැහැ. එක දවසක් කතා කරලවත් නැහැ. හමු වෙලත් නැහැ. ඒත් කතා කියනවා. චෝදනා කරනවා. නිନ୍ଦා අපහාස කරනවා. තට දැක්කා වගේ කියනවානේ. හරියට Taman එතන පදිංචි වෙලා හිටියා වගේ කියනවා. මතක තියාගන්නනේ. ඔබ ඊටාම බුද්ධිමත්වනේ. ඔබ ඊටාම බුද්ධිමත්ව ඔබ අවබෝධ කරගන්න ඕන දේ තමයි ඔබ වටහා ගන්න ඕන දේ තමයි ඔබගේ ජීවිතේනේ. ඔබගේ ජීවිතේ ඔබ කරන දේවල්. ඔබ කරන දේවල්. ඔබ අනික් අය ගැන දඬුවම් දෙනවා. විශේෂයෙන් දඬුවම් දෙනවා නේ. ඔබ දඬුවම් දෙනවා නම් ඔබ දඬුවම් දෙන්න ඕන කාට හරි හොඳට තේරුම් අරගෙන. මොකද කාටවත් දඬුවම් දෙන්න බෑ අපිට එහෙම. අදහස් පළ කරන්න පුළුවන් වෙයි සමහර විටනේ. අදහසක් කියන්න පුළුවන් මට ඔයා ගැන මෙහෙම හිතෙනවා. ඒ අදහසක් කීමයි කාට හරි දඬුවම් කිරීමයි එකක් නෙමෙයි දෙකක්. අදහසක් පළ කිරීම සහ කෙනෙකුට දඬුවම් කිරීම කියන්නේ එකක් නෙමෙයි දෙකක්. එතකොට ඔබ කාට හෝ දරුවෙකුට හරි දඬුවමක් දෙනවා නම් නේද? දරුවෙකුට හරි දඬුවමක් දෙනවා නම් මා ඔබට මෙත්සිතින් යෝජනා කරනවා ඔබ එය කළ යුත්තේ හොඳින් තේරුම් අරගෙන බුද්ධිමත්ව විමසලා බලලා හොඳට කරුණු කාරණා සොයලා බලලා එහෙම නැතුව කලබල වෙලා නෙමෙයි නේ. කලබල වෙලා නෙමෙයි ඔබ ඒක කළ යුත්තේ. ඔබ ඒ කළ යුත්තේ හොඳට විමසලා බලලා. විශේෂයෙන් ඔබේ පුද්ගලික ජීවිතය සම්බන්ධ. ඔබේ බිරිඳ සම්බන්ධ, ඔබේ දරුවෝ සම්බන්ධ, ඔබේ ස්වාමි පුරුෂයා සම්බන්ධ. ගුරුවරයෙක් නම් ඔබ ඔබේ ශිෂ්‍යයා සම්බන්ධ. දඬුවම් දෙද්දී ගොඩක් කල්පනාකාරී වෙන්න. ගොඩක් කල්පනාකාරී වෙන්න. කරන දේ පිළිබඳව හොඳට හිතලා බලන කෙනෙක් වෙන්න. හොඳට කරුණු කාරණා සොයලා බලලා කටයුතු කරන කෙනෙක් වෙන්න. හිතට ආපු ඵලයටම දඬුවම් දෙන කෙනෙක් වෙන්න එපා. මොකද මේ දේවල් හරි ගස්සන්නනේ. හරි ගස්සන්න ගොඩක් අපහසු වෙනවා පස්සෙ. ගොඩක් අපහසු වෙනවා. කොප්ප බින්දින එක ලේසියිනේ.
හැබැයි ඒක ආපහු සකසන්ට කියොත් කොච්චර දුෂ්කරද? ඒ ගැන ඔබ බුද්ධිමත්ව හිතන්න. මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ වටින උපදේශනය ඔබ හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා මම ඔබට මෙත් සිතින් යුක්තව කරුණාවෙන් යෝජනා කරනවා. පළවෙනි කාරණේ එක. ඊළඟට ඒක බුදුහාමුදුරුවෝ උපමාවකින් කියලා දෙනවා මේ විදියට. යම්කිසි කෙනෙක් වරද ප්‍රත්‍යක්ෂ කර නොගෙන නිර්මාහට දඬුවම් කෙරේද? ඒ කියන්නේ වරද ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව අනුන්ට දඬුවම් කරොතින් හෙතෙමේ මැස්සන් සහිත භෝජනයේ වළඳන්නා වූ ಜಾති අන්ධයෙකු මෙන් කටු සහිත බොජුනක් වළඳන්නේය. මේ කියන්නේ මොකක්ද? එයා පත් වෙන තත්වෙනේ. ඒ කියන්නේ හරියට ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව කෙනෙකුට හිංසා කරන්න, දඬුවම් කරන්න, පීඩා කරන්න පාලකයෙක් විදියට ගිහිල්ලා නේ සමහර ආයතන වලින් අස්කල දාන්න යනවා. සමහරව මේ දීර්ඝ කාලයකට වැඩ තහනම් කරනවා. මෙහිමගේ අවස්ථා තියෙනනේ පාලකයෙකුට. ඊළඟට දරුවෙකුට නම් දෙන්න දේවල් නැති කරලා දාන්න යනවානේ. දැන් අන්න ඒ වගේ තීරණ දෙනකොට එහෙම හරියටම එයා කරපු වැරද්ද මොකක්ද කියලා, එයාගේ ගාව තිබිච්ච දුර්වලකම මොකක්ද කියලා හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව ඒක කළොතින් ඒ පුද්ගලයා හරියට උප්පත්තියෙන් අන්ධ කෙනෙකුට කැම පිඟානකට කැම ටිකක් දෙනකොට උත්පත්තියෙන් අන්ධ කෙනෙක් ඒ කැම එකේ මැස්සෝ වැටිලා හිටියොත් උත්පත්තියෙන් අන්ධ කෙනා ඒ කැම එකත් එක්කම ඒ මැස්සොත් අනුභව කරනවා. ಜಾති අන්ධ කියන්නේ උප්පත්තියෙන් අන්ධ කෙනෙක් නේ. යාට අත්දැකීම නැහැනේ. යාට ඒ අත්දැකීම නැති නිසා එයා ඒ මැස්සොත් එක්කම කැම කනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, දේශනා කරනවා, අන්න ඒ වගේ මැස්සොත් එක්ක කැම කන මිනිස්සෙක් වගේ තමයි කැම එක හොඳ වෙන්න පුළුවන්. හැබැයි මැස්සෝ වැටුණට පස්සේ ඒක ඉවරයිනේ. මැස්සොත් එක්ක කෙනෙක් කැම කනෝ වගේ තමයි හරියට කරුණාකාරණා ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව, හරියට අවබෝධ කරගන්නේ නැතුව යම්කිසි කෙනෙක් අනිකට දඬුවම් දෙන්නේ යෑම. අනිකට දඬුවම් දෙන්නේ යෑමත් ඒ වගේ එකක්. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යුක්තව කරුණාවෙන් යෝජනා කරනවා, ඔබ මැස්සන් සහිත කෑම අනුභව කරන්න ඉඩ තියෙන උත්පත්තියෙන්ම අන්ධ කෙනෙකු වගේ කටයුතු කරන්න එපා. උත්පත්තියෙන් අන්ධ කෙනෙක් ඒක කරොත් එයාට ඇස් පේන්නේ නැති හින්දා කියලා අපිට එයා ගැන අනුකම්පාවක් ඇති වෙනවානේ. ඒත් හොඳට ඇස් දෙක පේන කෙනෙක්, හොඳට හිතන්න මතන්න පුළුවන් කෙනෙක්, ඔබට හොඳ මනසක් තියෙනවා, ඔබට ඔබේ හොඳට ඉන්ද්‍රියන් ටික වැඩ කරනවා. ඔබට ඕනි කරන්නේ මොකක්ද? දේවල් ටිකක් ප්‍රත්‍යක්ෂ කරගන්නකම් ඉවසිල්ල විතරනේ. නේද? දේවල් ටිකක් ප්‍රත්‍යක්ෂ කරගන්නකම් ඉවසිල්ල විතරයි ඕන. අන්න ඒ ඉවසිල්ල ඔබට හදාගන්න පුළුවන් වුණා. ඒ දරාගෙන ඉඳීම ඔබට පුහුණු කරගන්න පුළුවන් වුණොත් මතක තියාගන්න. අන්න ඒ දරා ගැනීම, ඒ ඉවසීම එක්ක ඔබට අවකාශයක් ලැබෙනවා. ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඔබ කරන්න යන දේ ගැන හරි තීරණයකට. මේක තවත් සරලව කිව්වොත් අර්බුදකාරී මනසක් තියෙන වෙලාවක, සාමකාමී මනසක් නැති වෙලාවක ඔබ තීරණ වලට එන්න එපා කියලා තමයි මේ කියන්නේ. සාමකාමී මනසක් නැති වෙලාවක, අර්බුදකාරී මනසක් තියෙන වෙලාවක එක්ක තරහෙන්, එක්ක නොසන්සුන්කමෙන්, එක්ක කාර්යබහුලකමෙන්, මේ ආදි වශයෙන් නේ කුමක් ඕනේ? අර්බුදකාරී මනසක් තියෙන වෙලාවක, සාමකාමී නැති වෙලාවක
මම ඔබට මෙත් සිතින් යෝජනා කරන තීන්දුව තීරණ වලට එන්න එපා. ගොඩක් ඒවා වරදිනවා. කලබලේ ගත්තු ගොඩක් තීන්දුව තීරණ වරදිනවා. මට උනත් අත්දැකීම් තියෙනවානේ. එහෙම කලබල වෙලා කේන්ති ගිහිල්ලා තරහෙන් සමහර වෙලාවට මම මගේ ශිෂ්‍ය නමලට මගේ ගාව ඉගෙන ගන්න දරුවන්ට එහෙම යම් දඬුවම් පමුණවපු අවස්ථා තියෙනවා. හැබැයි පසුව මම සමහර මේ දරුවන්ගෙන් සමාව ඉල්ලලා තියෙනවා. මොකද හේතුව සමාව ඉල්ලන්න වෙනවා. අපි ඒ තීන්දුව ගත්තේ වැරදි විදියට නම් ඒකෙන් එයා පීඩා විඳනා. ඒකෙන් එයා අපහසුතාවයකටපත් වුණා නම් අපිට සමාව ඉල්ලන්න වෙනවා. අපි සමාව ඉල්ලන්න ඕනි. ඒකින්ද මේ අර මැස්සොත් එක්ක කෑම කන කෙනෙක් වෙන්න එපා. අන්ධයෙක් එහෙම කෑවොත් මැස්සොත් එක්ක ඒක අපි දන්නවා යාට පේන්නේ නැහැ. තරහෙන් මත් වෙලා ඉන්න මිනිහටත් පේන්නේ අන්ධෙක් වගේ. අන්ධෙක් වගේ. උග්‍ර ද්වේෂයෙන් කෝපයෙන් ඉන්න වෙලාවට අපිට ඇත්ත යුත්ත තේරෙන්නේ නැහැ. කල යුත්ත නොකල යුත්ත තේරෙන්නේ නැහැ. එතකොට අපි හැසිරෙන විදිය තාම නරකයි. මතක තියාගන්න. අපි හැසිරෙන විදිය තාම නරකයි. ඒකයි මා ඔබට මෙත් සිතින් කරුණාවෙන් යෝජනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේ හොඳට අවබෝධ කරගන්න කියලා. ඊළඟට අදණ්ඩියන් දණ්ඩයති දණ්ඩියංච අදණ්ඩයන් අන්දෝව විසමං මග්ගං න ජානාති සමා සමං යමෙක් දඬුවම් කළ යුත්තාට දඬුවම් නොකොට දඬුවම් නොකළ යුත්තාට දඬුවම් කොට තමාගේ කැමැත්තක්ම කෙරේද හෙතෙමේ විෂම මාර්ගයකට බැසගත් අන්ධයෙකු මෙනි සම විෂම බව නොදැන ගල්මුල් ආදියේ පැකිලි අන්ධයා වැටෙන්නාක් මෙන් අපායට වැටි මහදුක් විඳින්නේය. අන්න හොඳ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් උපදේශයක් අපිටනේ. හොඳ උපදේශයක් ඒක අපිට. මොකක්ද? දඬුවම් කළ යුතු එක්කෙනාට දඬුවම් කරන්නේ නැතුව දඬුවම් නොකළ යුතු කෙනාට දඬුවම් කරනවා නම් එයා හරියට භාග්‍යවතුන් වහන්සේ ආයත උපමා කරනවා හරියට හරි පාර දන්නේ නැතුවනේ හරි පාර දන්නේ නැතුව පාරේ තියෙන විෂම සමබව දන්නේ නැතුව අන්ධයෙක් වගේ තීන්දුව තීරණ අරගෙන යම්කිසි පාරකට ගිහිල්ලා ඇස්පේන් නැති මිනිස්සෙක් වලවල් තියෙන මහා අගාධ තියෙන මහා ප්‍රපාතයන් තියෙන පාරකට ප්‍රවේශ වෙනවා කියලා හිතන්න. එයා කොච්චර ලොකු අනතුරකට වැටෙන්න පුළුවන්ද? එක්ක අතපය කැඩෙන්න පුළුවන් වලකට වැටිලා විෂම මාර්ගයක. සමහර විට ඒක හෙලක් සහිත පාරක් නම් ඒ මහා ප්‍රපාතයට ඒ හෙලෙන් ඇද වැටිලා එයාගේ මුළු ජීවිතේම නැති වෙන්න පුළුවන්. උත්පත්තියෙම අන්ධ කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ තමයි දඬුවම් නොකළ යුතු එක්කෙනාට දඬුවම් කරන කෙනාත්. ඒ වගේම දඬුවම් කළ යුතු කෙනාට දඬුවම් නොකර ඉන්න කෙනාත්. දෙන්නම බොහෝම ප්‍රශ්නවලට පැටලෙයි කියලා. එතකොට දඬුවම් කියන්නේ හිංසා කියන එකම නෙමෙයි බුද්ධ ආගමේ. විවිධ වර්ගයේ දඬන තියෙනවානේ. කතා නොකර ඉඳීම දඬුවමක්නේ. අනිත් අයගෙන් සදාකාලිකව හරි වෙන් කරලා තැබීමත් දඬුවමක්නේ. ඒක දඬුවම්. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දුන්න කියන්නේ දැන් ලංකාවේ නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දුන්නා කිව්වට ඒගොල්ලෝ ගොඩක් මේ වෙනම ජීවිතනේ ගත කරන්නේ ඒවා ගැන සාකච්ඡා කරලා තේරුමක්ම නැහනේ. දැන් මේ වගේ රටක එහෙම සිර දඬුවම් ලැබුණට පස්සේදී ඒ වරද අනුව අඩුම කවුරු හරි මුණ ගැහෙන්න ලැබෙනවද නැද්ද කියන එක පවා තීන්දුව తీරන වෙනවා. කොහෙටද ගෙනිච්ච කියලාවත් සමහරු දන්නේ නැහැ සමහරලාට. හැබැයි ගොඩක් දරුණු ලෙස එහෙම වැරදි කරපු අය වුණත් හික්මවල හොත්තටම වෙනස් කරලා මේ රටේ එළියටත් දානවා කියලා
මට මේ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකය කියලා තියෙනවා. හරියටම හදලා තමයි දැම්මොත් දාන්නේ කියලා. වෙනස් කරනවා කියලා. ඒගොල්ලොන්ට කවුන්සිලින් කරලා ඒගොල්ලොන්ගේ මානසික විකෘතිතා තියෙනවා නම් ඒවා යහපත් කරවලා ඒ ඔක්කොම ටික කරලා එයා සමාජගත කළ යුතු නම් සමාජගත කරනවා කියලා. එතකොටනේ ඒ දීපු දඬුවමෙන් ඒ මනුස්සයාට ඵලයක් ලැබිලා තියෙන ප්‍රතිඵලයක්. නැත්තම් කෙනෙකුට දෙන දඬුවමකින් එයා නිවැරදි වෙන්නේ නැත්තම් එයා සමාජයට එන මට්ටමට නිවැරදි නුනත් අඩුම එයාගේ වැරද්ද හරි තේරුම් ගන්න මට්ටමට එයා පසුතැවෙන්න එපේ. එයාගේ එහෙම තමන් කරේ වැරද්දක් කියලා කිසිම ආකාරයක තේරුම් ගැනීමක් පසුතැවීමක් නැති වුණොත් ඒක ඒ මනුස්සයාටත් හානියක්. ඒ වගේ පසුතැවීමක් නැති මිනිස්සු සමාජයේ ඉන්න එක සමාජයටත් හානියක්. ඒකයි දඬුවම් කළ යුතු කෙනාට දඬුවම් කරන්න ඕනි කියලා දේශනාවේ පවා සඳහන් කරලා තියෙනවා. ඒක අත් කපන්න බෙල්ල කපන්න කියලා දේශනාවේ කියලා නෑ. කසපාරවල් 100ක් 500ක් ගහන්න කියලා ධර්මයේ කියන්නේ. හැබැයි දඬුවමක් කළ යුතු කෙනාට දඬුවමක් කළ යුතු බව දේශනාවේ පෙන්නනවා. වැරද්ද ලෙස පෙන්වලා දෙන්නේ මොකක්ද? දඬුවමක් කළ යුතු කෙනා ඉඳිද්දී දඬුවම් නොකළ යුතු නිවැරදි කෙනාට දඬුවම් කරන එක තමයි වැරද්ද. ඒ වැරද්ද නොකළ යුතුයි අපි. මොකද අපි ගොඩාක් වෙලාවට අනෙක් අයට දඬුවම් කරන්නේ අපේ పూర్ව නිගමන වල ඉඳලානේ. විශේෂයෙන්ම ළමයින්ට එහෙම සමහර වෙලාවට දෙමව්පියෝ දඬුවම් කරන අවස්ථා තියෙනවා මම දන්නවා. ඒ මොකද ඒගොල්ලොන්ගේ මනසේ තියෙනවා ගෙදර ළමයි 3 දෙනෙක් හෝ 4 දෙනෙක් ඉඳිද්දී මොන මොකක් හරි සිද්ධියක් වෙනවා. එතකොට එක සැරේටම ඔළුවට එනවා මෙයා තමයි කරන්න ඇත්තේ කියලා. මොකද එයා අවස්ථා ගානක එහෙම වැරදි කරලා තියෙනකොට ගොඩාක් වෙලාවට දෙමව්පියෝ හිතනවා මේ වැරද්දක් කරන්නෙත් එයා කියලා. ඒ නිසා හොයලා බලන්නේ නැතුවම අරයාට 2-3ක් ගහලම බැනලම හිංසා කරලම තමයි පටන් ගන්න. සමහර විට ඒක කලේ මම නෙමෙයි කියන වචනෙවත් ඇහෙන්නේ නැහැ සමහර අම්මලට. සමහර තාත්තලට ඒකවත් ඇහෙන්නේ නැහැ. දිගටම හිංසා කරගෙන යනවනේ. පස්සේදී එලිතරව් වෙනව නෑ. ඒ වැරද්ද කරලා තියෙන්නේ එයා නෙමෙයි වෙන කෙනෙක්. අපේ අවාසනාවකට. ඒ වගේ නිවැරදි කෙනාට දඬුවම දීලා පස්සේ තේරුණත් නෑ මෙයා නෙමෙයි ඒ වැරද්ද කළේ කියලා අපේ අවාසනාවකට අපේ රටේ දෙමාපියෝ නේ ගොඩක් වෙලාවට ගුරුවරු ගොඩක් වෙලාවට ඒ ළමයාගේ ගාවට ගිහිල්ලා ඒකට කනගාටුව පළ කරන්නේ. ඒ ළමයාට සමා වෙන්න කියන්නේ මොකද අපේ රටේ හිතලා තියෙනවා. අපේ රටේ මිනිස්සු ගොඩක් අය හිතනවා වැඩිහිටියෝ ළමයින්ගෙන් සමාව ගන්න ඕනි නෑ කියලා. බලවත් අය දුබල අයගෙන් සමාව ගන්න ඕනි නෑ කියන එක තමයි බහුතරයක් අපේ රටේ මිනිස්සුන්ගේ සිතුවිල්ල. ඒ ධර්මයක් දන්න අය දන්නවා. අපේ බලය, අපේ කීර්තිය, අපි දරන තත්වය, අපේ වයස ඔය එකක්වත් වැදගත් නෑ. අපි කාට හරි කරේ අසාධාරණයක් නම්, අපි කාට හරි කරේ වැරද්දක් නම්, ඒ වැරද්ද අපිට පසුව හරි එලිදරව් වුණා නම් තමන්ගේ අතින් වැරද්දක් වුණා කියලා ඒකට සමාව ගන්න තරම් අපි අනතිමානි වෙන්න ඕන. නැත්තම් අර අපෙන් හිංසාවට ලක් වෙන දරුවගේ හිතේ අපි ගැන ඇති වෙනවා වෛරයක්. ඒක අනිවාර්යයි. එයා ගුරුවරයෙක් වුණොත් ගුරුවරයාට ශිෂ්‍යයා ගැන මේ කියන්නේ ශිෂ්‍යයාට ගුරුවරයා ගැන වෛරයක් ඇති වෙනවා. ඒක අනිවාර්යයි. පොඩි කාලෙම ඒ කිලිටු බව ළමයාගේ හිතේ ගුරුවරයා ගැන ඇති වෙන එක හොඳ නෑ. අම්මා ගැන ද්වේෂයක් වෛරයක් එනවා. අම්මා පක්ෂග්‍රාහී කියලා. අම්මා සාධාරණ නෑ කියලා. තාත්තා සාධාරණ නෑ, පක්ෂග්‍රාහී, අසාධාරණයි කියලා. වෛරයක්, ද්වේෂයක්
ළමා හිතේ ඇති වෙනවා. ඒක තමයි යථාර්ථනේ. ඒක තමයි යථාර්ථය. එහෙනම් මම ඔබට ඉල්ලා සිටිනවානේ. මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඒක කරන්න එපා. එහෙම හැසිරෙන්න එපා. සමහර වෙලාවට අපි වැරදි නිගමන මත පදනම් වෙලා නිවැරදි කෙනාට දඬුවම් කරලා තියෙන්න පුළුවන්. එහෙම වෙනවනේ කෙලෙස් සහිතයිනේ. අපි පරචිත්ත විඥානනේ තියෙන උතුම් අය නෙමෙයිනේ. අපි තාම මේ සද්ධර්මයේ පුහුණු වෙන අයනේ. මමත් පුහුණු වෙනවා, ඔබත් පුහුණු වෙනවා. අපේ පුහුණුවේ සාර්ථකත්වයේ එක එක මට්ටම් වෙන්න පුළුවන්. ඒත් අපි තාම පුහුණු වෙනවානේ. අපි පුහුණු වෙන අය නිසා. තවම අපි මාර්ගඵලලාභියෝ නොවන නිසා මම ඔබට මෙත්සිතින් යෝජනා කරනවා. ඔබ අනිකාට දඬුවමක් කරලා ඔබට පසුව එලිදරව් වුණොත් නෑ ඔබෙන් උනේ වැරද්දක් කියලා. ඔබ සමාව ගන්නට තරම් අනතිමානී වෙන්න ඕන. ඔබේ මාන්නේ පාලනය කරගන්න ඕන. නැත්තම් ලොකු වැරද්දක් මේ ඔබට අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ. ලොකු වැරද්දක් සිද්ධ වෙන්න පුළුවන් නේ. එකක් ඒ ළමයාගේ ජීවිතේට සිද්ධ වෙන වැරද්දනේ. එකක් ඒ ළමයාගේ ජීවිතේට සිද්ධ වෙන වැරද්ද. එකෙන් ඒ ළමයාට මේ සමාජ ගැනම වෛරයක් ඇති වෙන්න පුළුවන් නේ. මේ සමාජ ගැනම වෛරයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට මේ සමාජ ගැන වෛරයක් විතරක් නෙමෙයිනේ. ක්‍රෝධයක්, ද්වේෂයක් Taman ගැන ඇති වෙන්නත් පුළුවන් නේ. ඒක අනිවාර්යයි. ඒ නිසා මේ කාරණාව තේරුම් ගන්නට කියන එක තමයි ඔබට සිහිපත් කරන්නේ. මේවා ඔබ ගෘහස්ත ජීවිත ගත කරනකොට ඔබෙන් සිද්ධ විය හැකි දේවල්. මේවා තේරුම් ගැනීම ගිහි ජීවිතය වඩා යහපත් කරගන්න, වඩා සාධාරණ කරගන්න හැකි උපරිම ප්‍රමාණයක් යුක්ති සහගත සහ ධාර්මික කරගන්න ලොකු උදව්වක් වෙනවා මේවා තේරුම් ගන්න එක. ඒකයි ඔබත් එක්ක මේ සරල මාතෘකා මා සාකච්ඡා කරන්නේ. මොකද මේ වගේ කාරණා සමහර වෙලාවට ඔබේ ගෙදර එක දවසක්වත් කතා කරන්නේ නැති, සාකච්ඡා කරන්නේ නැති කාරණා. එහෙනම් පුරුද්දට ඔබ තීන්දුව తీරන ගනිමින් ඉන්නවනේ. තීන්දුව తీරන ගනිමින් ඉන්නවා. පුරුද්දට ඔබ යම් යම් නිගමන වලට එන අවස්ථා තියෙනවානේ. ඉඳ බුද්ධිමත්ය. ගොඩාක් බුද්ධිමත්ය. මේවා ගැන හිතන්න. මොකද සමහර අපි අනිත් අයට දඬුවම් දෙන්න ගිහිල්ලා නිස්කාරණේ, අනිත් අයට හිංසා කරන්න ගිහිල්ලා නිස්කාරණේ කරුණාකාරණා හොයලා බලන්නේ නැතුව අපි කෙලෙස් වලට වසඟ වෙලා දෙන දඬන නිසා අපි දුගතිගාමී වුණත් වෙන්න පුළුවන්. ඊළඟ භවයට අපි බොහෝම නරක කුසලයක් සකසගත්තු අය බවට පත් වෙන්නත් පුළුවන්. ඒකනේ මේ ගාථා ධර්මයේ අපිට සඳහන් කරන්නේ. යම්කිසි කෙනෙක් එහෙම වැරද්දක් කරෝතින් එයා මේ ලොකු වැරද්දක් කරගන්නව Tamanට අපායට වැටි මහ දුක් විඳින තත්වෙට වුණත් එයාපත් වෙන්න පුළුවන් කියලා. මේ ලෝකෙම යාගේ ගමන උපමා කරලා තියෙන්නේ හරියට ඇස් අන්ධ කෙනෙක්ගේ ගමනක් වගේනේ. ඇස් අන්ධ කෙනෙක් විෂම පාරක, ඒ කියන්නේ හොඳට හදපු නැති පාරක යද්දි ඇස් අන්ධ කෙනෙක් කොච්චර හානි කරගන්නවද Tamanට? ඇද්දගෙන වැටෙනවා, කකුල් තුවාල වෙනවා, මූණ කට ඇනෙනවා බිම, ලේ පෙරාගෙන ඇවිදිනවා. අපි දැකලා තියෙනුනේ ඇස් අන්ධය කැඩිච්ච බිඳිච්ච පාරවල් වල යනකොට තත්ත්වේ. අපි දුවල ගිහිල්ලා අතින් අල්ලගන්නේ ඒ වගේ අයගේ. ඇස් අන්ධ කෙනෙක් හොඳට හදපු නැති පාරක යනකොට අපි ළඟට ගිහිල්ලා අහන්නේ වාට උදව් කරන්නද කියලා. ඒ මොකද එයාට පේන්නේ නැති හින්දා එයා අනතුරක් කරගන්න පුළුවන් නිසා. දැන් ඇස් අන්ධ කෙනා එහෙම ගමන් කිරීම නිසා එයාට විතරයිනේ අනතුර වෙන්නේ. හැබැයි ඇස් අන්ධ කෙනෙකු Tamanට ඒ ගමනෙන් විසම මාවතකට ගිහිලා අනතුරක් කරගන්නවට වඩා ලොකු අනතුරක් අපි හරි වැරද්ද හොයලා බලන්නේ නැතුව අනෙක් අයට දඬුවම් දීමෙන් අනෙකටත් කරනවා වැරද්දක් අපිටත් කරගන්නවා. එතන ඒක තියෙන භයානකකම.
අනෙකටත් අපි වැරද්දක් කරනවා, අපිටත් වැරද්දක් කරගන්නවා. මොකද අපි එහෙම විමසිලිවන්ත නොවි කරන තීන්දුව තීරණ දීමකින්, දඬුවම් කිරීමකින් කෙනෙකුගේ මුළු ජීවිතේම අඳුරට යන්න පුළුවන්. අගාධයකට වැටෙන්න පුළුවන්. ඉන්න බුද්ධිමත් වෙන්න. හොඳට හිතන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ විදියට. යෝච ඒතානි තානානි අනුන්තූලානි සබ්බසෝ සුදිට්ඨං චානුසාසෙය්‍ය සවේ වෝහාරි කුත්තමෝ යමෙක් දඬුවම් කළ යුතු නොකළ යුතු කරුණු හා දඬුවම් කළ යුතු කරුණු වල සියලු කුඩා මහත්කම්ද මනාකොට දැන අනුශාසනා කෙරේද හෙතෙමේ ඒකාන්තයෙන් රාජ්‍ය අනුශාසනයට සුදුසු උතුම් විනිශ්චයකාරයාය. දැන් විනිශ්චයකාරයොත් ඉන්නවනේ. දැන් ඒගොල්ලෝනේ බොහෝ වෙලාවට දඬුවම් කළ යුතු කාටද දඬුවම් නොකළ යුතු කාටද කොයි විදියේ දඬුවමක්ද දෙන්න ඕන ආදී වශයෙන් නිගමනයකට එන්නේ. එතකොට අන්න එයාලා ගාව තිබෙන්න ඕන ಗುಣධර්ම පැත්ත මෙතනදී අවධාරණය කරන්න. මොකක්ද? දඬුවම් කළ යුතු කරුණුයි නොකළ යුතු කරුණුයි හරියට දැනගන්න ඕනේ. ඊළඟට දඬුවම් කළ යුතු කරුණු වලත් සියලුම කුඩා මට්ටම මොකක්ද? මධ්‍යම මට්ටම මොකක්ද? විශාල මට්ටම මොකක්ද? ඒවා මනාකොට දැනගන්න ඕන. තමන්ගේ හිතුමනාපෙට එහෙම දඬුවම් දෙන්න කියලා නියම කරොත් ඒ විනිශ්චයකාරයා පහත් විනිශ්චයකාරයෙක් වෙනවා. උතුම් විනිශ්චයකාරයෙක් වෙන්නේ. මොකද විනිශ්චයකාරයා දෙන දඬුවම ක්‍රියාවට නංවන්නේ පාලකයෙක් නේ. රටක. දැන් අධිකරණයෙන් දෙන දඬුවම ක්‍රියාවට නංවන්නේ පාලකයෝනේ. එතකොට දඬුවම දෙන එක්කෙනා කොච්චර දැනුවත් සවිඥානික කෙනෙක් සබුද්ධික යුක්ති සහගත ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕනද කියන එක තමයි මේ අවධාරණය. මොකද එවැනි කෙනෙකුට පුළුවන් විශාල විනාශයක් කරන්න කෙනෙකුට. විනිශ්චයකාරයෙකුට පුළුවන්. එයා අගතිගාමී වෙලා, පක්ෂග්‍රාහී වෙලා විනිශ්චයක් ලබා දුන්නොත් එහෙම යට කොච්චර ලොකු අනතුරක් කෙනෙකුගේ ජීවිතයට කරන්න පුළුවන්. තාම දරුණු අපරාධකරුවෙක් නිදොස් කොට නිදහස් කරන්න පුළුවන් නේ. ඊටාම යහපත් අහිංසක අවංක මිනිස්සෙක් බරපතල වරදකරුවෙක් කරලා තීන්දුවක් දෙන්න පුළුවන්. ඊළඟට ඒක ක්‍රියාත්මක කරන පාලන තන්ත්‍රයයි. යා කොච්චර ලොකු වරදක්ද කරා. දරුණු අපරාධකරුවෙක් නිදොස් කොට නිදහස් කිරීමත් විශාල අපරාධයක් නේ. විශාල අපරාධයක්. ඊළඟට අහිංසක කෙනෙක්, අවංක මිනිස්සෙක්, නිවැරදි මිනිස්සෙක් වරදකරුවෙක් කරලා එයාට දැඩි දඬුවම් පමුණවන්න නිගමනයක් දීමත් කත් ලොකු අපරාධයක් යා කරන්නේ. ඒ විනිශ්චයකාරයා විශාල පිරිහුණු මිනිස්සෙක් වෙනවා එතකොට නේ. විශාල පිරිහුණු මිනිස්සෙක් වෙනවා. මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා ඔබ ඇත්තටම එහෙම විනිශ්චය කරන කෙනෙක් නන්නේ. ඔබ විනය කමිටුවක් නියෝජනය කරනවා නම් ආයතනික ඔබත් විනිශ්චයකාරයෝ වෙන තැන තියෙනෝනේ. ආයතන විනය කමිටුව නියෝජනය කරනවානේ. අන්න එවැනි අවස්ථාවකදී මා ඔබට යෝජනා කරනවා නේ. මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා කරුණාවෙන් හරියට කරුණු කාරණා දැනගන්න. පුංචි අල්ලසකට පුංචි තනතුරකට ලෝභයෙන් ලැබෙන පුංචි මුදලකට ලෝභයෙන් නැත්තම් තමන්ගේ දරුවන්ට ලැබෙනවා කියලා කියන වරප්‍රසාදයකට ලෝභයෙන් නිවැරදි මිනිහෙක් වරදකරුවෙක් කරන්න එපා. ඒක ඔබටත් කරන, සමාජයටත් කරන, අනිකාටත් කරන, තමන්ටත් කරගන්න විශාල පාපයක්, විශාල අපරාධයක්. ඒකට සමහර විට ඔබට
මේ භවයේදී නීතියෙන් අධිකරණයකින් දඬුවම් හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කර්මයෙන් ඔබට ගැලවිල්ලක් නැහැ. මොකද ඔබේ හෘදය සාක්ෂිය දන්නවා, ඔබේ හදවත දන්නවා ඔබ අපරාධකරුවෙක් නිදහස් කළා. ඔබ හදවත දන්නවා ඔබ නිවැරදි මිනිහෙක්ට හිංසා කළා. ඔබට ඔබේ හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න බෑ. ඔබ විනය කමිටුවක හිටියත්, අධිකරණයක විනිශ්චයකාරයෙක් ලෙස හිටියත්, යම් කිසි ආයතනයක අනුශාසක මණ්ඩලයෙන් අහලනම් කවුරු හෝ වෙනුවෙන් පමුණුවන දඬුවමක් පමුණුවන්නේ, ඔබ අගතිගාමි වෙලා ඒ අනුශාසකත්වය ලබා දුන්න නම් වැරදි විදියට, ඔබ මේ පාපය ඔබට කරගත්තු කෙනෙක් වෙනවා. එතෙන්ට වැටෙන්න එපා. එතෙන්ට වැටෙන්න එපා. මොකද මේ කෙටි කාලීන අල්ප ආස්වාදයක් සහිත ලාභ වෙනුවෙන් මේ තිගු සසර ගමනක අනතුරු කරගන්න එපා. එතෙන්ට වැටෙන අය වෙන්න එපා. ඔබ පැවිදෙක් වුණත්, ඔබ ගිහියෙක් වුණත්, ඔබ අධිකරණයක හිටියත්, ඔබ ආයතනයක විනිශ්චය මණ්ඩලයක හිටියත්, හරියට තොරතුරු නොදැන, කරුණු නොදැන, හරියට ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව වැරද්දයි, ඒ වැරද්දට ගැලපෙන දඬුවමයි, ඇත්තටම ඒ දඬුවමමද එයාට දිය යුතු ආදී වශයෙන් ඒවා හරියට කරුණු කාරණා සොයා බලන්නේ නැතුව මම යෝජනා කරනවා දඬුවම් පමුණුවන්න කියලා උපදෙස් දෙන කෙනෙක් වෙන්න එපා. නියෝග දෙන කෙනෙක් වෙන්න එපා. තීන්දුව දෙන කෙනෙක් වෙන්න එපා. ලොකු අපරාධයක් කරගන්න. ලොකු අපරාධයක්. දෙකම අපරාධ. ඇත්ත අපරාධකරුවෝ එළියට දාන එකත් පාපයක්. අපරාධ නොකරන මිනිස්සු ඇතුළට දාන එකත් පාපයක්. එයාලට හිංසා කරන එකත් පාපයක්. දෙකම පාපයක්. ඔබ බලන්න ඕනේ කාගේවත් සතුට උදා කරන්න නෙමෙයි. ඔබ විනිශ්චයකදී බලන්න ඕනේ මෙතන මේ විනිශ්චය ලබා දෙන්න අවශ්‍ය කරන කරුණු කාරණා තිබෙනවද? සත්‍ය තොරතුරුද මේ? සත්‍ය සාක්ෂිද? නිර්මාණය වෙච්ච දේවල්ද? මේව ගැන හිතන්න ඕන. මොකද අද ලෝකේ නේද? අද ලෝකේ නම් වර්තමාන ලෝකේ ඇපීල් කරන්න හරි පුළුවන් නේ. වර්තමාන ලෝකේ හිතන්නකෝ රජවරුන්ගේ කාලේ ඉතින්. රජවරුන්ගේ කාලේ ඉතින් මොන ඇපීල්ද? ආයේ මේ එක තැනකින් දීපු විනිශ්චය තව තැනකින් ප්‍රශ්න කරවන්න ආයෙ සැරයක් ඒ නඩුව අහන්න කියලා කියන්න බෑනේ. රජ්ජුරුවන්ට කියනවා විනිශ්චයකාරයා මෙයා මේ වැරද්ද කරපු බව මම නිගමනය කරනවා. මෙයාට කසපහර 100යි. ආයෙ අපීල් කරන්නද? මොනෝ කරන්නද? කසපහර 100 කාලේ මිනිහට මැරෙන්න වෙන්නේ. මොකද ඒ කාධිපති පාලන ක්‍රමවල ස්වභාවය ඒකනේ. ඒ රජවරුන්ගේ තිබිච්ච පාලන තන්ත්‍රවල තිබිච්ච තාම අවාසනාවන්ත තත්ත්වය ඒකනේ. ඒ වැඩවසම් යුගවල තිබිච්ච ඛේදවාචක ඒවා. ඉතින් කසපහර දීලා ඉතුරු කරනවා නම් කමන්න බෙල්ලම කපනවානේ. බෙල්ලම කපනවා. දැන් ඔය අපේ මේ අර උඩරට හිටපු නායකයින්ට මේ රාජ්‍ය කුමන්ත්‍රණයක් කරා කියලා දඬුවම් දෙනවනේ. අවසාන මේ රජ්ජුරුව වඩුග රජ්ජුරුවනේ, වඩුග වංශික රජ කෙනෙක් කියලා කියන නුවර ඉඳපු රජතුමෙක් දඬුවම් දෙනවනේ. ඒකේ දඬුවම් හරි හිංසනකාරී දඬුවම්නේ. හිංසාකාරී දඬුවම්. ඒ දඬුවම් දීලා එයා කියනවා ඉතින් මේ ඕගොල්ලෝගේ විනිශ්චය කරන විදිය මේ දඬුවමට මේ වැරද්දට මේ දඬුවම දෙන්න ඕන කියලා ඕගොල්ලොන්ගේ තීන්දුව තීරණවල තිබුණා. මම ඒක තමයි දුන්නේ කියලා කියනවා යා. මේ රජුරෝ කියනවනේ. මම දුන්නේ ඒ දඬුවම් කියලානේ. එතකොට හිතන්න ඒ නීතිය යුක්තිය පසුඳලවන්න රජුරුවන්ට මෙන්න මේ දඬුවමයි දෙන්න ඕනි කියලා කියන ඒ කණ්ඩායම කොච්චර ලොකු අපරාධයක්ද කරන්නේ කියලා.
ඉතින් හිතන්න ඒ වගේවට ඒ කාලේ ඉතින් මුකුත් කාටවත් පුළුවන්ද? නෑ එහෙම නෙමෙයි තව සැරයක් මේ නඩුව අහන්න කියන්නවත් නේ. ඒ හින්දා අද පොඩි හරි පාසුකමක් තියෙනවානේ. අද පොඩි හරි මානව අයිතිවාසිකම් ගැන තියෙන අයිතීන් ටිකක් දියුණු වෙච්ච නිසා ආදී කාරණා මත පොඩ්ඩක් හරිනේ තියෙනවා අවස්ථාවක්. කෙනෙකුට වෙන අසාධාරණයකින් අධිකරණයකින් හරි චුට්ටක් හරි බේරෙන්න පොඩි හරි අවස්ථා තියෙනවාද? එහෙම අවස්ථා තිබුණත් මම ඔබට යෝජනා කරනවා ඔබ දෙන තීන්දුව ගැන ඔබ එක වතාවක් නෙමෙයි සිය වතාවක් කරුණු කාරණා සොයලා බලන්න. සිය වතාවක් සොයලා බලන්න. දහස් වතාවක් Taman දෙන තීන්දුවක් ගැන හිතන්න. Tamanට මෙලවට වෙන හානිය, Tamanගේ පරලොව ගමනට වෙන හානිය. ඊළඟට ගත්තාම මේ ගන්න තීරණය නිසා සමාජයට වෙන හානිය. මේ හැම දෙයක් ගැනම හිතන්න. ගෙදරක තීරණයක් ගන්න ගියත් තීන්දුවක් දෙන්න උපදෙස් දෙනම නම් දැන් අහනවා අත්තම්මගේ මේ සියගෙන් අහනවා මෙයා මේ වැරද්ද කරනවා මොකක්ද කරන්න ඕන. ඉතින් කරුණු කාරණා හොයන්නේ බැලන්නේ නැතුව වැඩිහිටියගෙන් අවවාදයක් අහපු හින්දාම ඔන්න වැඩිහිටියා දෙනවා අවවාද ටිකක්. මෙහෙම ගහන්න ඕන මෙහෙම ගහන්න ඕන. ඒක කොච්චර අදූරදර්ශීදනේ. එහෙම තීන්දුව තීරණ දෙන්න කියොත් අත්තම්ම කෙනෙක් සිය කෙනෙක් ඒ තීන්දුව තීරණ අහලා ඒව ක්‍රියාත්මක කරොත් එහෙම බෑ. ඒක අසාධාරණයි. ඒක වැරදි. ඒක පවක්. ඒක අකුසලයක්. එහෙම කරන්න එපා. ඔබගෙන් අහනවා නම් මේකට මොකද්ද කරන්න ඕනි කියලා. ඔබ කරුණු පුළුල්ව විමසලා බලන්න. හොඳට තේරුම් ගන්න, හොඳට නිරීක්ෂණය කරන්න. දෙතුන් පැත්තම අහන්න. අහලා කරුණු විමසලා බලලා ඔබේ අදහස කියන්න. ඔබේ නිගමනය කියන්න. හැබැයි කියන්න මේ සියලු තීන්දුව තීරණත් වරදින්න පුළුවන් බව. මට සමහර නඩුකාරවරු කියලා තියෙනවා සමහර තීරණ දෙනකොට ඒ තීරණය සියලු සාක්ෂි කරුණු කාරණා ඔක්කොම සනාත වුණත් විනිශ්චය ශාලාවේ ඒ කියන්නේ නඩු අහන කාමරේ ආලෝකය නිමල දානවා කියලා ඉන්නවා. ඒ තීන්දුව දීපු පෑන කඩලා දානවා. මට සමහර නඩුකාරවරු කියලා තියෙන මේ වගේ දේවල් කරනවා කියලා. මම ඒ වගේ තීන්දුව දෙන ඒවා දැකලා නැහැ ඇහැට. නම් එහෙම කියලා තියෙනවා. මම හිතුවා ඇයි එහෙම කරන්නේ? එයා කියපු අදහස මම දන්නේ නැහැ ඒක කරන නීතිය අදහස මොකක්ද කියලා. එයා කියනවා ඒක කරන මට කියපු නඩුකාරතුමා කිව්වේ ඒ කියන්නේ අපි කොච්චර තොරතුරු ඔක්කොම හරි කියලා අපි මේ නිගමනයට ආවත් ඒ නිගමනෙත් උනත් යම් කිසි ආකාරයකට වැරද්දක් තියෙන්න පුළුවන්. ඒකයි ඝන ආලෝකයේ තීන්දුව දෙන්නෙත් නැත්තේ. ඒකයි ඝන අන්ධකාරයේ තීන්දුව දෙන්නෙත් නැත්තේ. මද අඳුරකුත් එක්ක යම් විදුලි බල්බ ප්‍රමාණයක් හරි නිමල දමලා ඒ තීරණය දෙන්නේ කියලා ඒකේ යම් කළුවරක් තියෙනවා කියලා. ඒ හරි තීරණයමද ඒ දුන්නේ කියලා ඒ පෑන කඩලා දාමින් ඒ දෙගිඩියාවනේ. තීන්දුව දීම කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක ගොඩක් කල මානසිකව වද විඳින්න වෙන දෙයක් තීන්දුව දීම වැරදුනොත්. ගොඩක් මානසිකව ගොඩක් කල් වද විඳින්න වෙනවා විතරක් නෙමෙයි සංසාරිකවත් ගොඩක් කල් වද විඳින්න වෙන්න පුළුවන්. ගොඩක් කල් වැරදි තීරණ දුන්නා. කොච්චර බුද්ධිමත් වෙන්න ඕනද අපි? අද අපි සම්පූර්ණයෙන්ම කතා කළේ මොකද්ද? ගෙදරක ගෘහපාලකයෙක්, ගෘහ අධිපතිතුමෙක්, ගෘහ අධිපතිනියක් විදියට ඊළඟට සේනාසනයක නම් සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ නමක් විදියට ඊළඟට රාජ්‍යයක නම් පාලකයෙක් විදියට පන්සලක විහාරාධිපති ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට පාසලක විදුහල්පතිතුමෙක් විදියට
ආයතනයක අපි කියන්නේ මානව සම්පත් කළමනාකාරතුමෙක් හෝ විනය කමිටු ප්‍රධානියෙක් විදිහට තීන්දුව තීරණ දෙද්දී කාට හරි දඬුවම් කරද්දී කවුරු හරි කරපු දෙයකට පමුණුවන දඬුවම පිළිබඳව නිගමනවලට එති කොච්චර පරිස්සම් සහ කොච්චර කල්පනාකාරී වෙන්න ඕනද කොච්චර බුද්ධිමත් වෙන්න ඕනද කියන එක ගැන තමයි අද මේ දේශනාවේදී අප සාකච්ඡා කරන්නට යෙදුනේ නේ. අපි සාකච්ඡා කළේ ඒ කරුණ. වටිනා ධර්ම කාරණයක් අපේ බුදුහාමුදුරුව අපිට පෙන්වලා දීපු. ඉතින් අද මේ වගේ දහම් කතාවක නියලුනේ විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපේ සදහවත් දායක පිරිසකගේ ආරාධනාවෙන් නේ. ඒ අත්තන්ගේ ආදරණීය මව්ගේ පියාගේ ඒ කියන්නේ දර්ශනී නෝනගේ පියුමාලි නෝනා මහත්මිනියගේ ආදරණීය අම්මා මල්ලිකා දල්විස් මාතාවගේ පියාණන් විල්ප්‍රඩ් පියාණන්ගේ ඒ දෙපළගේ 28 වෙනිදාට යෙදිලා තිබෙන සමා වෙන්න මේක චුට්ටක් 28 වෙනිදාට ඒ අයගේ යෙදිලා තියෙනවා 50 වෙනි විවාහ සංවත්සරය. ඒ කියන්නේ හෙටට අද 27යි. අන්න ඒ වෙනු. ඒ දෙන්නට ආශිර්වාද කරන්න තමයි වැඩිහිටියෝ දෙන්නේ නේ. වැඩිහිටියෝ දෙන්නේ අවුරුදු 50ක් විවාහ ජීවිතයක් ගත කළා කියන්නේ දීර්ඝ කාලයක් එකට ජීවත් වෙලා තියෙන වැඩිහිටියෝ දෙන්නේ. ඒ දෙදෙනාගේ ජීවිතයට ආශිර්වාද කරන්න. ඒ දෙදෙනාට ආධ්‍යාත්මිකව සාර්ථක වෙන්න, ලෞකිකව නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න කියන ප්‍රාර්ථනාවෙන් තමයි දර්ශනී දුව පියුමාලි දුව ඒ වගේම ඩෙෂාන් සහ ලසිත් කියන පවුලට එකතු වෙච්ච පුතාලා දෙන්න මිනිබිරියොත් ඉන්නවා. මට ඒ දරුවන්ගේ නම් හරියට කියවෙන්නේ සුවින්‍යා සවෙන්‍යා දිල්සන්දි දියසන්දි ඒ දියනිවරු නේ ඒ මිනිබිරියෝ ඒගොල්ලෝ එකතු වෙලා අද මේ පින්කම කරේ. ගොඩක් අය හොඳට බණ අහන් හිටියානේ. 400ක් විතර අඛණ්ඩවම 350කට අධික ප්‍රමාණයක් අඛණ්ඩවම මේ දේශනාව අහන් හිටියා. ඔබට පුළුවන් තව ආයත මේ දේශනාව ශ්‍රවණය කරන්න මේක ෂෙයා කරන්න දේශනාව අවසානයේනේ. අද දේශනාව අහන්න බැරි වෙච්ච අයට අවස්ථාව සලස්සන්න පුළුවන් ඔබට බුද්ධ පුතුන් YouTube නාලිකාව සමග එකතු වෙලා. හෙට දවසේදී මේ දේශනාව YouTube නාලිකාවට අපි එකතු කරන නිසා හර්ෂ පුතා එතකොට ඔබට ඒකත් නැවත අහන්න කෙනෙකුට සලස්සන්න පුළුවන්. මම හිතනවා මේ වගේ දේවල් අහන්න සලස්සන්න ඔබට ඒකත් ධර්ම දානයක්. මොකද මේ කාටවත් අපරාධයක් කරන්න මඟ පෙන්වපු දෙයක් නෙවෙයි. මේ කවුරුවත් අකුසලයකට මඟ පෙන්වපු දෙයක් නෙවෙයි. මේක ඊටාම යහපත් උතුම් සමාජයක් ගොඩනගන්නනේ. උතුම් යහපත් සමාජයක දියුණු ඇති කරගන්න භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් අපි ඔබත් එක්ක සාකච්ඡා කරපු වටිනා කරුණු ටිකක්. ඒ නිසා අද ඔබ හැම කෙනෙක්මනේ ඒ පින්කමට සම්බන්ධ වුණා. ඉතින් මේ වගේ පින්කම් අපට මේ වසංගත කාලේ ලංකාවේ හිටියානම් කොහෙටවත් බණ කියන්න යන්න වෙන්නේ නැහැ. ඉතින් මේ කාලේ අපේ අතිපූජනීය දැනට සේනාසනයන් 3ක ආධිපත්‍ය හොබවන පූජි සුගත සේනාසනය ප්‍රධාන මූලස්ථානයේ, ඒ වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ, ඒ වගේම කියතෝ කන්සයි පළාතේ තියෙන කියතෝ ඕසකාදී ඒ පළාත්වල එකතුවෙන් කියන්නේ කන්සයි මගේ නම හරිනම් සුගත භාවනා මධ්‍යස්ථානයේ කියන භාවනා මධ්‍යස්ථානයන්හි සේනාසනයන්හි නිර්මාතෘ එහි ආධිපත්‍ය හොබවන අපේ සහෝදර අතිපූජනීය අපේ හුරුළුනිකවැවේ සුදම්ම පඬිත මාහිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම ආශිර්වාදයක මාත් එක්ක මේ කනගවා සුගත සේනාසනේ වැඩ සිටින සේනාසනාධිකාරී මගේ සහෝදර අතිපූජනීය අපේ අම්පිටියේ සද්ධාවාස ස්වාමින් වහන්සේ උන්වහන්සේලාගේ මඟ පෙන්වීම ආශිර්වාදය එක්ක තමයි මේ උතුම් පින් කටයුතු සිද්ධ කරන්නේ. විශාල පිරිසක් මේ වසංගත කාලෙත් අඛණ්ඩව ධර්ම දේශනා ශ්‍රවණය කරන සතියකට දේශනා 5ක්වත් බුද්ධ පුතුන් මුහුණු පොතත් එක්ක එකතු වෙලා ශ්‍රවණය කරනවානේ. ඉතින් මේ රැස් කරගත්න සියලුම පින් කුසල් අපි අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය 50 වන විවාහ සමරුම සිදු කරන ඒ ආදරණීය අම්මා තාත්තා දෙන්නටත් ඒ දුව දරුවන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත්
වනහපු ඔබටත් ලැබේවා. කරදර බාධක දුරු වේවා. නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලැබේවා. අපේ මව් රට ලංකාද්වීපය තුල නැවත වතාවක් පසුගිය සතිය අපිට පේනවා වසංගත තත්ත්වය ආයෙත් උග්‍ර වීගෙන යනවද කියලා. මොකද අර ඩෙල්ටා කියන වෛරස් ප්‍රභේදය ලංකාවේ ටිකක් වේගෙන් පැතිරෙන ස්වභාවයක් පේනවා. ඉතින් මේ වසංගත තත්ත්වයෙන් ඉක්මනට අපේ රටත් ලෝකයත් නිදහස් වේවා. සියලු දෙවියෝ ඔබ අප හැමදෙනා ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුද මේ පින් අනුමෝදන් වී අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ ඉහත දායකත්වය ගන්නට යෙදුන පින්වත් මහත්මීන්ලගේ මහත්තුරුන්ලගේ නමින් මිය පරලෝ ගියපු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ඒ හෙට 50 වන විවාහ සමරුම සමරන ඒ මව්පිය දෙපළගේ නමින් මිය ගිය අම්මා තාත්තා ඇතුළු කොට සියලු ඥාතීන්ට වනහප ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ට අඩුම මේ වසංගත කාලේ බෞද්ධ අයට පාංශුකූලයවත් ලබා දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. තමන්ගේ ආදරණීයයන් මිය ගියපු වෙලාවේ ඒ මිය ගියපු වසංගතයෙන් මිය ගියපු ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. අපේ ඥාතිවරු නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේම සේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට විශේෂයෙන්ම ඔබ අප හැම දෙනාටත් දෙවියන්ටත් මීගිය ඥාතීන්ටත් මේ පින් කුසල් උපනිශ්‍රේ වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරම්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.